අපි ගිය සතියේ කතා කරලා තිබුණා ඊට කලින් තුන්වෙනි එක කතා කරලා තිබුණා 10 ශ්‍රේණියේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ 7 වෙනි එකකේ ගැන 7 වෙනි එකේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන එකකේ තමයි මෙතෙන්දී අද අපි අධ්‍යයනය කරන්න. දැන් ඔය තුන්වෙනි ඒකකයේ හරියට අධ්‍යයනය කරා නම් අපිට මේ 7 වෙනි එකේ අධ්‍යයනය කරන්න හරිම පහසුයි. අපි බලමු 7 වෙනි එකේට ගිහිල්ලා කොහොමද මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය සිදු කරන්න කියලා. දැන් වල දන්නවා පරමාණුවක් මොනතරම් පුංචිද කියලා දන්නවා. අර අපි ඉස්සෙල්ලා පාඩමේදී කතා කරපු විදිහට ඊටාම කුඩා අංශුවක් විදිහට තමයි පරමාණු හැදෙන්නේ. දැන් මේ සෛලයක තියෙන ඉන්ද්‍රිකාවක් වුණත් හැදිලා තියෙන්නේ පරමාණු මහා විශාල සංඛ්‍යාවක් එකතු වෙලා. එතකොට පරමාණුවක් කියන එක අපිට දකින්න බෑ. අපි ළඟ තියෙන ආලෝක අන්වීක්ෂයෙන් එහෙම නැත්නම් වෙනත් සාමාන්‍ය අන්වීක්ෂයකින් බලන්න බෑ. දැන් මේ තරම් කුඩා වූ මේ අංශුව කොයිතරම් ස්කන්ධයක් තියෙනවද කියන එක තමයි අපි මේ මෙතෙන්දි කතා කරන්න යන්නේ. දැන් ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා මීට කලින් කතා කරලා තියෙනවනේ. දැන් මේකේ ස්කන්ධය හොයන්න ගියහම තරමක් අසීරුයි. ඒ නිසාම දැන් මේක ග්‍රෑම් වලින් කියන්න ගත්තොත් එහෙම අපිට මේක ග්‍රෑම් වලින් කියන්න පුළුවන් මෙන්න මෙහෙම. හයිඩ්‍රජන් වගේ පරමාණු සැහැල්ලුම පරමාණු හයිඩ්‍රජන්. දැන් සැහැල්ලුම හයිඩ්‍රජන් පරමාණු ගත්තාම ඒක 1.674යි ගුණ කිරීම 10 ඍණ 24 වෙනි බලයක් විතර වෙනවා. ග්‍රෑම් වලින්. දැන් මේ හයිඩ්‍රජන් මේ තරම් අඩු ස්කන්ධයක් කියන්නේ මේ 10 ඍණ 24 කියන්නේ පුංචි අගයක් නෙවෙයි. දැන් මෙහෙම ගත්තොත් එහෙම 1 6 4 කියලා මෙහෙම ලියන. දැන් මෙතනනේ දශම තිබුණේ. මෙතන ඉඳන් ආපහු බිංදු 24 දශම ස්ථාන 24ක් පිටිපස්සට එන්න ඕන. ඒ තරම් කුඩා වූ ස්කන්ධයක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි මෙන්න මේ තරම් කුඩා වූ අගයක් ග්‍රෑම් වලින් ගත්තා. මොන තරම් කුඩා අගයක්ද බලන්න. මේ තරම් කුඩා අගයක් එක මේ හයිඩ්‍රජන් පරමාණු එකක දෙකක බලන්න මේක දෙකෙන් ගුණ කරන්න වෙනවා. තුනක බලන්න තුනෙන් ගුණ කරන්න වෙනවා. මේ කුඩා සංඛ්‍යාවත් එක්කලා ගැටලු විසඳීම අතිශයින්ම අසීරුයි. ඒ නිසාම මේ පරමාණු ස්කන්ධය කියන එක ඒ කියන්නේ මේ පරමාණු ස්කන්ධේ ග්‍රෑම් වලින් ගත්තම දැන් මිලිග්‍රෑම් වලින් ගත්තා කියලා මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මෙතෙන් එනවා දශම දිට. ඒ කියන්නේ මහා ලොකු වෙනසක් උනේ නැහැ. දැන් මේක ග්‍රෑම් මිලිග්‍රෑම් මයික්‍රෝග්‍රෑම් වලින් කතා කරන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? මේකට අපි යොදා ගන්නවා මේ ග්‍රෑම් මිලිග්‍රෑම් කතාව පැත්තකින් තියලා එක පරමාණුවක් වගේ තව පරමාණුවක් කොයිතරම් ස්කන්ධයක් දරනවද? මෙන්න මේ ක්‍රමවේදය අපි භාවිතයට ගන්න. එතකොට හරියට එකක් වගේ අනික කොච්චරක්ද? එකක් වගේ අනික දැන් සැහැල්ලුම එක්කෙනා යොදා ගන්න එක මේකට වඩා පහසුයි කියලා අපි හිතමුකෝ. දැන් හයිඩ්‍රජන් සැහැල්ලුම මූලද්‍රව්‍යයෙන්. ඉතින් හයිඩ්‍රජන් වගේ හීලියම් කොච්චර ස්කන්ධයක්ද? හයිඩ්‍රජන් වගේ ලිතියම් කොච්චර ස්කන්ධයක්ද? මෙහෙම එකක් වගේ අනිත් එක කොච්චර ස්කන්ධයක්ද කියලා බලන ක්‍රමවේදයකට තමයි අපි පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරද්දී ගියලා තියෙන්නේ. එතකොට අපි කියන්නේ මේකට එකකට සාපේක්ෂව අනික ස්කන්ධය හොයනවා කියලා. සාපේක්ෂව. ඒ කියන්නේ කුඩාම එක වගේ අනිත් එක කොච්චරද කියලා අපි මුල් වර්ග ගණනය කිරීම යොදාගත්තේ. දැන් එතකොට මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා අපි මේ විස්තර කරන්න යන දේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ කුඩාම පරමාණුව වගේ අනිත් පරමාණු ඒ කියන්නේ එක පරමාණුවක් වගේ අනිත් පරමාණු කොයිතරම් ස්කන්ධයක් දරනවද කියන එක. ඉතින් මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්න විවිධ විද්‍යුතුන් විවිධ උපක්‍රම භාවිතයට ගත්තා. දැන් අපි දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්න නම් අපිට වඩාම පහසුයි සැහැල්ලුම හයිඩ්‍රජන් යොදාගන්න. ඇත්තටම මුල් වරටම සිද්ධ වුණේ ඕක. ඒ කියන්නේ සැහැල්ලුම හයිඩ්‍රජන් වගේ අනිත් මූලද්‍රව්‍ය කොයිතරම් ස්කන්ධයක් දරනවද කියන එක තමයි මුල් වරට ප්‍රකාශ කරන්නේ යෙදුනේ. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්න යොදාගත්තා මෙන්න මෙවැනි උපක්‍රමයක්. යම් පරමාණුක ස්කන්ධය හයිඩ්‍රජන් වගේ කොච්චර ස්කන්ධයක් දරනවද? අපි ඉස්සෙල්ලාම කියමු යම් පරමාණුවක
යම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධම කෙටියෙන් ලියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒක සමාන වෙනවා එම පරමාණුවේ ස්කන්ධය. එම පරමාණුවේ ස්කන්ධය බෙදීම හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. මේ තමයි මුල්වරට යොදාගත්ත ක්‍රමය. නමුත් මේක එච්චර සාර්ථකුනේ නැහැ. හේතුව හයිඩ්‍රජන් විවිධ මූලද්‍රව්‍ය එක්ක ප්‍රතික්‍රියා කරන්න තිබුණු නැඹුරුව අඩු නිසා හයිඩ්‍රජන්ට වඩා වෙනත් මූලද්‍රව්‍යයක් යොදා ගැනීම සුදුසුයි කියලා පසුව යෝජනා වුණා. ඒ හින්දා මුල්වරට සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්න හයිඩ්‍රජන් පරමාණුට සාපේක්ෂව යොදාගත්තට මේ හයිඩ්‍රජන් පරමාණු සුදුසු නැහැ කියලා තීරණය කරා. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු අයින් කරලා හයිඩ්‍රජන්ට වැඩි ටිකක් ප්‍රතික්‍රියාශීලී කෙනෙක් කවුද කියලා බැලුවොත් අපිට ඉතා පැහැදිලි ඔක්සිජන් හරි ප්‍රතික්‍රියාශීලී. ඒ හින්දා ඔක්සිජන්ට සාපේක්ෂව පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරමු කියලා සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්න ඔක්සිජන් 16 කියන සමස්ථානික. දැන් ඔයාලා දන්නවා සමස්ථානික කියන්නේ මොනවද කියලා. දැන් ඔක්සිජන් වල සමස්ථානික කීපයක් තියෙනවා. ඒ ඔක්සිජන් 16 සමස්ථානිකය අරගෙන ඒකේ ස්කන්ධෙන් 16න් එකක් වගේ කොච්චර ස්කන්ධයක් තියෙනවද කියලා ගණනය කරා. ඒකේ ස්කන්ධෙන් දැන් ඔක්සිජන් පරමාණුක ස්කන්ධයේ 16 පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධෙන් 16න් එකක් වගේ යම් පරමාණුක ස්කන්ධය කොච්චරක්ද කියලා ගණනය කරගෙන දෙවන වරට ගණනය කරන්න යොදා ගන්නවා ඔක්සිජන් 16 සමස්ථානිකය. ඔක්සිජන් 16 සමස්ථානිකයේ ස්කන්ධයෙන් පරමාණුක ස්කන්ධයෙන් මම කෙටි කරලා ලියන්න පරමාණුක ස්කන්ධයෙන් දාසයෙන් එකක් මේ දෙවන වරට යොදාගත්ත එක. දෙවන වරට යම් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සමානයි එම පරමාණු ස්කන්ධයේ බෙදීම ඔක්සිජන් 16 සමස්ථානිකයේ ස්කන්ධයෙන් පරමාණුක ස්කන්ධයෙන් 16න් එක කියලා ගණනය කරා. මේ දෙවන වතාව. නමුත් මෙතෙන්දි ලැබුණා ගයන් සරල පූර්ණගයන්ට කිසිසේත්ම ආසන්න වුණේ නැහැ. ඒ නිසා ගණනය කිරීමේ විවිධ දුෂ්කරතාවයන් ආවා. දැන් දශම 5 වගේ අගයක් අගට ආවහම මේවා දශම වලින්ම ගණනය කරන්න වෙනවා. ඒ නිසා පූර්ණගයන්ට ගොඩක් ආසන්න නොවු නිසා මේ ඔක්සිජන් වෙනුවට අපි වෙනත් පරමාණුවක් යොදා ගමු කියලා ඊට පසුව යෝජනා කරගත්තා. ඒ නිසා ඊළඟට සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන මේ තුන්වෙනි වතාවට සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන ඔක්සිජන් 16ත් අයින් කරලා යවත් පන්නලා දාලා අපි පටන් ගත්තා කාබන් 12 සමස්ථානිකය. එහෙනම් දැන් අද අපි පිළිගන්නෙත් ඒක යම් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ පරමාණු ස්කන්ධයේ බෙදීම ඔක්සිජන් නෙවෙයි කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 16න් එක නෙමෙයි එතකොට 12න් එක කාබන් 12 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් 12න් එක. අද අපි පිළිගන්න විදිහට යම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ එම පරමාණුවේ ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. මේක තමයි අද අපි පිළිගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීමේ ක්‍රමවේදය. එහෙමනම් 10 ශ්‍රේණියේදී අපි මේ කතා කරන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන සංකල්පය අපි මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. යම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ එම පරමාණු ස්කන්ධේ කොයිතරම් ප්‍රමාණයක් දරනවද කියන එක තමයි මෙතෙන්දී ගණනයට භාජනය කරන්නේ. හොඳයි දැන් හරි එහෙනම් දැන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපිට දෙන්න යම්කිසි උත්තරයක් තියෙනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ අද අපි පිළිගන්න විදිහට කාබන් 12 යම් පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කොපමණ වාරයක් දැනන ගණනය කරපුවාම අපි ඒකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හොඳයි මේ තියෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ මූලද්‍රව්‍ය අපි අධ්‍යයනය කරන ප්‍රධාන මූලද්‍රව්‍ය 20 ඇතුළත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්. හයිඩ්‍රජන් වල 1යි, හීලියම් 4යි, ලිතියම්
7යි බෙරිලියම් 9යි බෝරෝන් 11යි කාබන් 12යි නයිට්‍රජන් 14යි ඔක්සිජන් 16යි ෆ්ලෝරින් 19යි නියොන් 20යි සෝඩියම් 23යි මැග්නීසියම් 24යි ඇලුමිනියම් 27යි සිලිකන් 28යි ෆොස්ෆරස් 31යි සල්ෆර් 32යි ක්ලෝරින් 35.5යි ආගන් 40යි ආගන් 40යි මොකද 39.9යි ගාණක් වෙන්නේ ඉතින් අපි ආසන්න වශයෙන් 40ට අරන් තියෙන්නේ පොටෑසියම් 39යි කැල්සියම් 40යි මොකද මේක 39.09ක් වගේ අගයකට තියෙන්නේ මේ පොටෑසියම් වල ඉතින් ඒක 39ට අරන් තියෙන්නේ ඉතින් මෙතනදී පේනවා මේක 39ට මේක 40ට පොඩි වෙනසකුත් තියෙනවා එතන හොඳයි දැන් අපි මේ ලියලා තියෙන්නේ මූලද්‍රව්‍ය අපි අධ්‍යයනය කරපු ප්‍රධාන මූලද්‍රව්‍ය 20 තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්. දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ මොකක්ද මේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් මොකද්ද සාපේක්ෂ අණුක? සාපේක්ෂ කියුවම අපි දන්නවා තවත් එකකට සාපේක්ෂව තමයි මේ කතා කරන්න යන්නේ කියලා. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කිව්වහම කාට හරි සාපේක්ෂව අණුක ස්කන්ධීකරණය කිරීමක් තමයි සාපේක්ෂ අණුක ස්කන්ධයේදී සිදු කරන්නේ. මේක කෙටියෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා අපි මේ විදිහට ලියනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය. අණුක ස්කන්ධය කාට හරි සාපේක්ෂව කතා කරන්න යන්නේ. එතකොට මොකද්ද සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ? අර කලින් කතා කරපු විදිහට කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ යම් අණුක ස්කන්ධයේ කොච්චර වාරයක් තියෙනවද කියලා ගන්න එක. අපිට සරලවම පැහැදිලි කරන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. පොඩි වෙනසක් අපි පස්සේදී කතා කරමු. දැන් මේ සාපේක්ෂ අණුක ස්කන්ධය මේක අණුක ස්කන්ධයක් බව පැහැදිලිව මතක් කරන්න ඕනේ. හොඳයි. සාපේක්ෂ අණුක ස්කන්ධය සඳහා අපි සමීකරණ ඉදිරිපත් කරමු. දැන් යම් මූලද්‍රව්‍ය සංයෝගයක අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සඳහා සමීකරණයක් ලියමු. යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය ඒක සමාන වෙනවා එම අණුවේ ස්කන්ධය එම අණුවෙහි ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් දුලහෙන් එක. දැන් මෙන්න මේ අගයට තමයි ඒක සමාන වෙන්නේ. දැන් අපි හිතමු ජලාණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට අපි මේ විදිහට ලියන්න යනවා කියලා. එතකොට යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මේ ජලාණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙනම් මම ලියනවා ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක සමාන වෙනවා මේ ජල අණුවේ ස්කන්ධය. ජල අණුවේ ස්කන්ධය. දැන් මේ යම් අණුවක ස්කන්ධය කියනකොට එම අණුවේ ස්කන්ධය කියනකොට මෙතන ජල අණුවේ දාගන්න ජල අණුවේහි ස්කන්ධය. බෙදීම කාබන් 12 ස්කන්ධයෙන් දොළහෙන් එක. දැන් ජලාණුවක ස්කන්ධය, ඒ කියන්නේ ජලාණුවක් ගත්තාම ජලාණුවට යම්කිසි ස්කන්ධයක් තියෙනවා. අපි බලමු මේ අගයන් මේව මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ අගයන් අරගෙන ආදේශ කරලා මම පෙන්නන්නම් කොහොමද මේ ගැටලුවට අපි යන්නේ කියලා. දැන් ජලාණුවක ස්කන්ධය අපි ගණනය කරනවා මෙහිම 2.99 ගුණ කිරීම 10 ඍණ 23. බෙදීම දැන් අපි කලිනුත් කිව්වා මේ හයිඩ්‍රජන් ස්කන්ධය 1.67 කියලා ගන්න පුළුවන් ආසන්න අගයට 1.67 ගුණ කිරීම 10 ඍණ 24 කියලා අපි කිව්වා. මේකත් ග්‍රෑම් මේකත් ග්‍රෑම්. මේ එකක ග්‍රෑම්. ඒක නෙමෙයි එකම ඒකකයෙන් තියෙන තමයි මේ ඒකකයක් නැති සාපේක්ෂාණුක ස්කන්ධයට. දැන් මේක බෙදපුවාම ආසන්න වශයෙන් එන්නේ කොච්චරද කියලා බැලුවොත් එහෙම ආසන්න වශයෙන් එන්නේ 18ක්. එතකොට අපි කියනවා
ජලාණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. දැන් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයටවත් සාපේක්ෂ අණුක ස්කන්ධයටවත් මේ සාපේක්ෂ කියලා යෙදීම නිසාම ඒවට ඒකක පිටින් නැහැ. මොකද ඒකක මේ විදිහට ඉවත් වෙනවා. හරි? එහෙමනම් ඔන්න අපි සාපේක්ෂ අණුක ස්කන්ධය සඳහා යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සඳහා සූත්‍රයක් ඉදිරිපත් කරා. ඒක භාවිතා කරලා ජලාණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද හදන්නේ කියලාත් අපි කතා කරා. මේ අංකයන් මතක තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙන්නේ මොකද්ද කියලා අවබෝධ කර ගැනීම තමයි වටින්නේ මෙතෙන්දී. යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයේ එම අණුවේ ස්කන්ධයේ බෙදීම කාබන් 12 සමස්ථානික ස්කන්ධය. වචනයෙන් ප්‍රකාශ කරනවා නම් කිසියම් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කොපමණ වාරයක් යන්න ගණනය කළ විට එය එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයයි. ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කිව්වේ යම් පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කොපමණ වාරයක්ද කියලා ගණනය කරන එක. අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කියනකොට යම් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කොපමණ වාරයක්ද යන්න ගණනය කළ විට. හොඳයි. දැන් අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය පිළිබඳව කතා කරා. දැන් මේ සාපේක්ෂ අණුක ස්කන්ධය ප්‍රකාශ කරනකොට සාපේක්ෂ අණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න මේ අණු යොදාගෙන මේ විදිහට ගණනය කිරීම අතිශයින් දුෂ්කර නිසාම අපි මේ සඳහා තවත් සුවිශේෂ වූ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. දැන් අපිට පේනවා අණුවක් නිර්මාණය වෙන්නේ කොහොමද? දැන් උදාහරණයක් අපි ජල අණුව ගමුකෝ. මෙතෙන්දී කතා කරමු. ජලය කියන්නේ H2O. ජලය කියන්නේ H2O. එහෙනම් H2O කියලා කිව්වහම ඒක මෙහෙම ලියන්නේ. මෙතන අපිට පේනවා හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි එකතු වෙලා තියෙන්නේ. හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් එකකුයි තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපිට හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය මතකයි. මෙතන හයිඩ්‍රජන් H2 තියෙනවා. නමුත් හයිඩ්‍රජන් වල පරමාණු ස්කන්ධය මතකයි. කලින් අපි ලියලා තිබුණා එකයි කියලා. එහෙනම් හයිඩ්‍රජන් කියන්නේ එකයි. එහෙනම් ඒ වගේ දෙකක් තියෙන හින්දා මම මොකද කරන්නේ? එක ගුණ කරනවා දෙකෙන්. එතකොට මේ හයිඩ්‍රජන් වල ස්කන්ධය හරි. එතකොට ඒකට එකතු වෙලා තියෙන ඔක්සිජන් එකකුත්. ඉතින් අපි ඔක්සිජන් කීයද කියලා බලනකොට 16යි. ඉතින් අපි මේකට එකතු කරනවා තව 16යි. දැන් 1 2 3යි 3යි 16යි එකතු වුනහම sorry 1 වරක් 2 2යි 16යි එකතු වුනහම 18යි. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට 18යි කියලා මෙහෙම සූත්‍රයේ ඇසුරෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට මේක විග්‍රහ කරන්නේ අපි මේ මූලද්‍රව්‍ය සංඝටක මේ රසායනික සූත්‍රයේ නිරූපණය වන ආකාරය. මේ රසායනික සූත්‍රයනේ මේකේ. මේ සූත්‍රයේ නිරූපණය වන ආකාරයට මූලද්‍රව්‍ය සංඝටක වල පරමාණුක ස්කන්ධයන්ගේ එකතුව තමයි අපි මේ ගණනය කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම ගණනය කරපුවාම අපිට ලැබෙනවා පැහැදිලි ලෙසම බොහොම සරලවම සාපේක්ෂ අණුක ස්කන්ධය ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි මේකේ තව පියවරක් ඉදිරියට යමු. ඔබ දන්නවා මේ අපි රසායනික සංයෝග ගැන කතා කරනකොට හැම දෙයක්ම සහසංයෝජ නැහැ. සමහර ඒවා තියෙනවා අයනික සංයෝග. දැන් රසායනික බන්ධන ගැන මතක නම් ඔයාලට සහසංයෝජ සංයෝග සහ අයනික සංයෝග මතක ඇති. දැන් මේ අයනික සංයෝග පවතින්නේ අණු වශයෙන් නෙවෙයිනේ. දැන් සෝඩියම් क्लोराइड ගමුක අපි ලුණු. සෝඩියම් क्लोराइड ගත්තාම දැන් අපි ලියනවා සෝඩියම් क्लोराइड කියලා මෙහෙම. හැබැයි ලිව්වට මේක පවතින්නේ Na+Cl විදියට මෙහෙම අයනීකරණ අයන බවට වෙන් වෙලා තමයි පවතින්නේ. එතකොට මේකට අපි මේ නිරූපණය කරපු සූත්‍රයක් දුන්නට මේක පවතින්නේ මෙහෙමයි. එතකොට අපි මේකට මේ ඉදිරිපත් කරලා තියෙන මේ සූත්‍රය සරලම මේ පරමාණු සම්බන්ධයෙන් සරලම අනුපාතයෙන් ඉදිරිපත් කරපු සූත්‍රය. ඒ හින්දා අපි මේකට කියනවා ආනුභාවික සූත්‍රය කියලා. ආනුභාවික සූත්‍රය. දැන් මේ ආනුභාවික සූත්‍රය භාවිතා කරලා තමයි අපි මේ වගේ අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්නේ. දැන් සහසංයෝජ සංයෝගයකත් එහෙම හොයන්න පුළුවන්. ඉතින් මේ අයනික සංයෝගයකත්
මේ ආනුභාවික සූත්‍රය භාවිතා කරලා තමයි අපි මේකේ සාපේක්ෂ අනුක ස්කන්ධය හොයාගන්නේ. සාසංජ සංයෝගයකටත් මේ විදිහම භාවිතා කරන්න පුළුවන්. හොඳයි අපි දැන් බලමු මේ අයනික සංයෝගයේ මේ තියෙන සරලම ආකාරයට මම දැන් ඇයි අයනික සංයෝග අපි මේ විදිහට පවතිනවා කියන්නේ නැත්තේ? මේක සාමාන්‍යයෙන් පවතින අයනික සංයෝග සාමාන්‍යයෙන් පවතින අයන විදිහට. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස මතකයිනේ. සෝඩියම් එකක් එක්කලා මේ ක්ලෝරීන් මෙහෙම හයක් විතර වටේට බැඳලා ක්ලෝරීන් එක්කලා සෝඩියම් බැඳෙනවා. එහෙම බැඳලා තියෙනකොට මේක ජාලයක්නේ, දැලිසක්නේ. ඒතර ඒවා දැලිස් වශයෙන් පවතින්නේ. එතකොට මේ දැලිස් වශයෙන් පවතින සංයෝගයකට සූත්‍රයක් දෙනකොට ඒවා සම්බන්ධ වෙන සරලම අනුපාතය අරගෙන ලියන ලද සූත්‍රයට තමයි අපි ආනුභාවික සූත්‍රය කියලා කිව්වේ. දැන් අපි මේ ආනුභාවික සූත්‍රය දන්නවනම් අපිට පුළුවන් ඒකේ සාපේක්ෂ අනුක ස්කන්ධය හොයන්න. එතකොට කොහොමද අපි ඒකේ සාපේක්ෂ අනුක ස්කන්ධය හොයන්නේ? ඒකේ සාපේක්ෂ අනුක ස්කන්ධය හොයන්නේ මේ ආනුභාවික සූත්‍රයෙන් නිරූපණය වන ආකාරයට. මූලද්‍රව්‍ය සංඝටකවල පරමාණුක ස්කන්ධයන් අපි එකතු කරනවා. හරි සරලයි. එහෙමනම් සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තාම NaCl සෝඩියම් මෙතෙන්දී අපි බලනවා කීයද කියලා 23යි. එහෙනම් සෝඩියම් 23යි, ක්ලෝරින් 35.5යි මෙතන තියෙනවා. අපි ඒකත් මෙතෙන්ට ගන්නවා. දැන් ඔන්න අපි එකතු කරනවා. එතකොට දශම ස්ථාන කෙලින් ලියන හැටි ඔයාලා දන්නවා. එකතු කරනවා අපි 5 3යි 8යි. මෙතන 5යි. 58.5ක් කියලා ලැබෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් මේ රසායනික සූත්‍රයේ නිරූපණය වන ආකාරයේ පදනම් කරගෙන අපි මේක ලිව්වේ. ඒ හින්දා මේකට අපි කියනවා සූත්‍ර ස්කන්ධය කියලා. සූත්‍ර ස්කන්ධය. රසායනික සූත්‍රයේ පදනම් කරගෙන තමයි මේක ඉදිරිපත් කරේ. අපි සාපේක්ෂ අණුක ස්කන්ධය ඉදිරිපත් කරේ. ඒ හින්දා මේකට අපි කියනවා සූත්‍ර ස්කන්ධය කියලා. right. හොඳයි. එහෙමනම් මේ අපි කතා කරේ සෝඩියම් ක්ලෝරයිඩ් අණුවක් ඒකේ ආනුභාවික සූත්‍රයේ පදනම් කරගෙන සූත්‍ර ස්කන්ධය ලියන්නේ කොහොමද කියලා. සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් නෙවෙයි මේ විදිහේ තියෙන සියලුම අයනික සංයෝග වලට මේ ආකාරයට සූත්‍ර ස්කන්ධයක් ලියා ගන්න අපිට පුළුවන්. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධයම තමයි මෙතෙන්දි මේ ගණනය කරන්නේ. මේකටත් ඒකක නැහැ. මේ අර සාපේක්ෂ පරමාණු ස්කන්ධයන්ගේ එකතුවක්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒකක තිබුණේ නැහැ. එහෙනම් මේ ලියපු අගයටත් මේ ලියපු සූත්‍ර ස්කන්ධයටත් ඒකක නැහැ. අපි දැන් බලමු මේ ඉගෙනගත්ත දේ ඇසුරෙන් අපිට ගැටලු කිහිපයකට යන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා කිව්වොත් කොහොමද හදන්නේ කියලා පොඩ්ඩක් බලමු. මම උදාහරණ කිහිපයක් අරගෙන සහසංජ සංයෝග සහ අයනික සංයෝග කිහිපයක් අරගෙන පැහැදිලි කරන්න අපි මුල්වට ලබා ගමු කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. දැන් මේකේ අපිට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය වань කියලා. කාබන් කීයද කියලා අපි මේකෙන් ගන්නවා 12යි. කාබන් 12යි. මේකට එකතු කරන්න ඕන ඔක්සිජන් දෙකක්. ඔක්සිජන් 16යි. එතකොට 16 වගේ දෙකක්. ඒ O2 කියලානේ තියෙන CO2. එතකොට 12 එකතු කිරීම 16 2 32යි. එකතු වුණාම 2 2 4යි. මෙතන 4යි 44යි. ඒකක නැහැ. ඊළඟට අපි ගන්නවා ජලය අපි කලින් ගණනය කරා. දැන් අපි ගමු ග්ලූකෝස්. ග්ලූකෝස් කියන්නේ C6H12O6 කියන එක. ග්ලූකෝස් C6H12O6. දැන් C6 කිව්වම C කියන්නේ කාබන්. කාබන් 12යි. 6ක් තියෙනවා ඒ වගේ. හයිඩ්‍රජන් 1යි. ඒ වගේ 12ක්. ඔක්සිජන් 16යි. ඒ වගේ 6ක්. එහෙමයි එන්නේ. එහෙනම් අපි මේක ගමු කාබන් 12යි ඒ වගේ 6යි. ඒකට එකතු කරන්න හයිඩ්‍රජන් 1යි. ඒ වගේ 12යි. එතන 12ක් තියෙනවා. ඔක්සිජන් වල 16යි ඒ වගේ 6ක්. මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධේ කාබන් වල 12යි, හයිඩ්‍රජන් වල 1යි, ඔක්සිජන් වල 16යි. තියෙන්නේ පරමාණු මෙතන 6ක්. එහෙනම් මේක 6න් ගුණ කරා. මෙතන 12ක් තියෙන. එහෙනම් මේක 12න් ගුණ කරා. මෙතන 6ක් තියෙනවා. එහෙනම් මේක 6න් ගුණ කරා. දැන් අපි සුළු කරගමු. 6 වරක් 2 12යි. 6 වරක් 1 6 1 7යි 72යි. 12 වරක් 1 12යි. 6 වරක් 6 30යි. 6 වරක් 6යි 3යි 9යි. ඊට පස්සේ එකතු කරන්න 2 2 4 6 10 බිඳුව මිතුරු එකක්
9යි 10යි 11යි 11යි 7යි 18යි 180යි ඒකක නැහැ. දැන් මේ දෙකම සහසංයුජ. දැන් අපිට මේ වගේ සහසංයුජ සංයෝගවල පුළුවන් මේ කියලා තියෙන විදිහටම සූත්‍ර ස්කන්ධේ එහෙම නැත්නම් සාපේක්ෂ අනුක ස්කන්ධේ ගණනය කිරීම කරන්න පුළුවන්. දැන් අපි කැල්සියම් කාබනේට් ගමු. අයනික සංයෝගයක් කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් ගත්තාම කැල්සියම් කීයද කියලා අපිට හොයාගන්න ඕනේ. කැල්සියම් තියෙන්නේ මෙතන 40යි. කැල්සියම් 40යි. කාබන් තියෙන්නේ මෙතන 12යි. ඔක්සිජන් තියෙන්නේ මෙතන 16යි. ඒ වගේ 3යි. right. දැන් ගණනය කිරීම කරමු අපි. 40යි 12යි කියන්නේ 52යි. 16 වරක් 3 48යි. දැන් එකතු කරන්න 8යි 2යි 10යි බින්දුව මෙතන 1ක් 10යි 100යි. කැල්සියම් කාබනේට් වල 100යි. ඒ වගේම අපි ගණනය කරමු පොටෑසියම් සල්ෆේට් වල K2SO4 පොටෑසියම් සල්ෆේට්. ඉතින් මේකත් අයනික සංයෝගයක්. පොටෑසියම් කියන්නේ කීයද කියලා බලන්න. පොටෑසියම් මෙතෙන්දී අපි කතා කරා 39යි කියලා. සල්ෆර් 32යි කියලා අපි කතා කරා. ඔක්සිජන් 16යි කියලා කතා කරා. ඒ වගේ 4යි. මේ 39 ගුණ කරන්න වෙනවා 2කින්. ඇයි K2 කියලා තේරෙන්නේ. හොඳයි දැන් අපි නම් ගණනය කිරීම පටන් ගමු. මෙහෙම. දෙවරක් 9 18යි, දෙවරක් 3 6 1 7යි. මෙතන 32යි. 16 වරක් 4 64යි. එකතු කරන්න. 8යි 2යි 10යි 4යි 14න් 4 දැම්ම ඉතුරු 1ක් 7යි 3යි 10යි 6යි 16යි ඉතුරු 1යි 17යි 174ක් වෙනවා. මේ අයනික සංයෝග දෙකක් අපි කලින් සහසංජ සංයෝග දෙකකුත් කතා කරා. මේ ඕන මේක දැන් අපිට පුළුවන් මේකේ සූත්‍ර ස්කන්ධය මේ හොයලා තියෙනවා. ඒ වගේම සාපේක්ෂ අනුක ස්කන්ධය හොයන්න පුළුවන්. මේක මේ ආනුභාවික සූත්‍රය ඇසුරින් අපි ගණනය කරන්නේ මේ වගේ දේවල් වල. එහෙම නැත්නම් අපිට පුළුවන් අර කලින් වගේ සහසංජ සංයෝග ගත්තාම ඒවේ අපිට පුළුවන් වෙනවා ඔය කියපු විදිහට සාපේක්ෂ අනුක ස්කන්ධය ගණනය කරන්න. අපි ළඟට බලමු මේ මෞලය කියන සංකල්පය. මෞලය කියන සංකල්පය කොහොමද ඉදිරිපත් කරන්නේ? මෞලය. මෞලයක් කියලා කියන්නේ ඕනෑම අපි ඉස්සෙල්ලාම පරමාණු මෞලයක් ගැන කතා කරමු. පරමාණු මෞලයක් කියන්නේ ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක්. ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් පරමාණු මෞලයක්. එතකොට මොකද්ද අණු මෞලයක් කියන්නේ? ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් අණු මෞලයක්. එතකොට පරමාණු මෞලයක් කියලා කියන්නේ ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක්. එතකොට අණු මෞලයක් කියලා කියන්නේ ඕනෑම අණුවක දැන් පරමාණුවක නෙවෙයි අණුවක ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් මෙහෙම පැහැදිලි කරමුකෝ. පරමාණු මෞලය පැහැදිලි කරන්න මම ගන්නවා හයිඩ්‍රජන් පරමාණු මෞලයක් කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් වලින් ග්‍රෑම් එකක් කිරලා ගත්තොත් වායුවක් වුණත් කිරන්න පුළුවන් කියලා ඔයා දන්නෝ. එහෙනම් හයිඩ්‍රජන් වලින් ග්‍රෑම් එකක් කිරලා ගත්තොත් ඒකට අපි කියනවා හයිඩ්‍රජන් පරමාණු මෞලයක්.
එතකොට ලිතියම් පරමාණු මවුලයක්. ලිතියම් වලින් ග්‍රෑම් 7ක් කියලා ගත්තොත් ඒක ලිතියම් පරමාණු මවුලයක්. හරි ලේසි වැඩේ. සල්ෆර් 32යි. එහෙනම් සල්ෆර් ග්‍රෑම් 32ක් ගත්තොත් ඒක සල්ෆර් පරමාණු මවුලයක්. කාබන් අඟුරු කියලා අපි ගමු කාබන් වල 12යි. එතකොට කාබන් ග්‍රෑම් 12ක් අපි කිරලා ගත්තොත් කාබන් වලින් ග්‍රෑම් 12ක් අපි මොකක් හරි උපක්‍රමයකින් රසායන තුලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරලා අපි ග්‍රෑම් 12ක් කිරලා ගන්නවා. ඒකේ තියෙනවා කාබන් පරමාණු මවුල එකක්. ඒතර පරමාණු මවුලයක් කියන්නේ ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක්. හරි. ඒක හරි. දැන් අපි සාපේක්ෂ අණු මවුලයක් කියන්නේ මොකද්ද කියලා කතා කරනකොට අපි කිව්වා සාපේක්ෂ අණුක ස්කන්ධයක සමාන ග්‍රෑම් ගණනක්. දැන් අපි මේව කතා කරන්නේ ජලාණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපි කිව්වා 18යි කියලා. මේ මතකයිනේ මේ බලන්න ජලාණු හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් 1යි වගේ 2යි එකතු කිරීම 16යි. ඒ කියන්නේ 18යි. සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි ජලය. ඒතර ජලයෙන් අපි ග්‍රෑම් 18ක් ගත්තොත් ජලය අපි බොන වතුරනේ. ජලය ග්‍රෑම් 18ක් ගත්තොත් ඒකේ තියෙන්නේ ජලය අණු මවුල එකක්. දැන් කැල්සියම් කාබනේට් වල CI කියලා අපි හිතුවනේ. කැල්සියම් කාබනේට් CI එක මතකයි මේ කලින් අපි කතා කරා. දැන් කැල්සියම් කාබනේට් වල ග්‍රෑම් 100ක් කැල්සියම් කාබනේට් හුණුගල්. කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක් අපි කිරලා ගත්තොත් ඒකේ තියෙනවා කැල්සියම් කාබනේට් අණු මවුල එකක්. දැන් එතකොට අණු මවුලයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි. පරමාණු මවුලයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි. මේ මවුල කියන සංකල්පය අපිට වටින්නේ ඇයි කියලාත් අපි ඊළඟට කතා කරමු. දැන් මවුලේ පැහැදිලි නම් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ මවුලේ පිළිබඳව ඉදිරිපත් කරපු ඇවගාඩ්‍රෝ කොයි ආකාරයකටද මේ සංකල්පය ඉදිරිපත් කරන්න කියලා ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න යන්නේ. අපි බලමු මේ විදිහට. දැන් අපි පරමාණු මවුල සහ අණු මවුල ගැන කතා කරා. දැන් අපි ඊළඟට කියන්න යනවා දැන් උදාහරණයක් හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල ග්‍රෑම් එකක් ගත්තොත් ඒකට අපි කියවේ හයිඩ්‍රජන් මවුල එකක් කියලා. දන්නවද? මේ හයිඩ්‍රජන් මවුලයේ ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු තියෙනවා කොච්චරක් විතරද? මෙන්න මෙච්චරක් තියෙනවා. 6.0.2 ගුණ කිරීම 1023 වෙනි බලය. මෙන්න මේ අගයට තමයි අපි කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ. මේකේ තුන හයිඩ්‍රජන් වල විතරමද තියෙන්නේ? නැහැ. හයිඩ්‍රජන් වල විතරක් නෙවෙයි මේක ඕනෑම පරමාණුවක් ගත්තොත් ඒකේ මවුලයක් ගත්තොත් ඒ පරමාණු මවුලයක පරමාණු තියෙනවා මෙන්න මෙච්චර. මෙන්න මේ අගේ තියෙනවා. මේක ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක් නෙවෙයි. 6.0.2 ගුණ කිරීම 1023 වෙනි බලය කිව්වම මේ බලන්න මේකේ නියම සංඛ්‍යාත්මක අගය අපි පැහැදිලි කරොත් 6 මෙන්න දශම තිත ඉවත් වෙන විදිහට මේකේ විශාලත්වය අපි සටහන් කරනවා. මෙන්න ඒ සංඛ්‍යාව අපි 1023 වෙනි බලය මේ ආකාරයට ලියලා තියෙනවා. මෙතන ඉඳලා ස්ථාන 23ක් දකුණු පැත්තට මම ලකුණු කරලා තියෙනවා. මෙන්න මේ තරම් විශාල සංඛ්‍යාවක් තමයි මේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා අපි මේ පසුව හඳුන්වලා තියෙන අගය. මේ ගණිතයේදී මේක ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා මේ සංඛ්‍යාවට නාමකරණයක් ඉදිරිපත් කරලා නැති වුණාට මේක අපි දැන් අර විද්‍යාවේදී මේ ගණනය කරන මේ සංකල්පයට මේ සංඛ්‍යාත්මක අගයට මේ නියතයට අපි කියනවා ඇවගාඩ්‍රෝ නියතයක්. ඇයි මේක නියතයක් වුනේ? මේක නියතයක් වුනේ හයිඩ්‍රජන් මවුලයක හයිඩ්‍රජන් පරමාණු තියෙනෙත් මෙච්චරයි. හීලියම් මවුලයක කියන්නේ ග්‍රෑම් 4ක හීලියම් පරමාණු තියෙනෙත් මෙච්චරයි. ඒ වගේම ලිතියම් මවුලයක ඒ කියන්නේ ග්‍රෑම් 7ක ලිතියම් පරමාණු තියෙනෙත් මෙච්චරයි. ඒ වගේම මේ ඕනම එකක ගන්න පුළුවන් සල්ෆර් ග්‍රෑම් 32ක ඒ කියන්නේ මවුලක සල්ෆර් පරමාණු තියෙනෙත් මෙච්චරයි. එතකොට අපිට ඉතාම පැහැදිලි මෙන්න මේ අගය නියතයක්. ඒ නියතය හඳුන්වා දුන්නේ ඇවගාඩ්‍රෝ. ඒ හින්දා අපි මේ නියතයට අපි කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය කියලා. ඒතර මොකද්ද මේ ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ?
පරමාණුවක් ගත්තම ඒකේ මවුලක තියෙන පරමාණු සංඛ්‍යාව නියතයක්. ඒක ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක්, ඇවෝගාඩ්‍රෝ නියතය. හොඳයි. ඊළඟට අපි මේ අණුවක් පිළිබඳවත් කතා කරලා බලමු. දැන් අණු මවුලයක් මතකයිනේ. අණු මවුලයක් මතක නම් අණුවක් ගත්තාම මේ අණුව ඇතුලේ මේ අණු මවුලයක් ගත්තාම මේ අණු මවුලය ඇතුලේ අණු කොච්චරක් තියෙනවද? ඒ අණු මවුලය ඇතුලේ අණු තියෙන්නේ මෙච්චරයි. එහෙනම් මේක අපූර්ව නියතයක්. මේ නියත අගය ඇවෝගාඩ්‍රෝ නියතය කියලා අපි හඳුන්වනවා. අපි අපෙන් අහුවොත් මොකද්ද මේ ඇවෝගාඩ්‍රෝ නියතය කියන්නේ කියලා? ඒකට අපිට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි යම් පරමාණු මවුලයක ඇති පරමාණු ගණන. යම් අණු මවුලයක ඇති අණු සංඛ්‍යාව. ඕනෝක තමයි මේ ඇවෝගාඩ්‍රෝ නියතය කියලා අපි හඳුන්වන්නේ. හරි. දැන් ඇවෝගාඩ්‍රෝ නියතය ගැන පැහැදිලි, පරමාණු මවුලය පිළිබඳව අණු මවුලය පිළිබඳව පැහැදිලි. දැන් අපිට මේ කොටස මම හිතන්නේ තාම සරලව විග්‍රහ කරගන්න අපිට පුළුවන් වෙනවා. හොඳයි. අපි ඊළඟට බලමු මේ කිසියම් ද්‍රව්‍යයක මෞලික ස්කන්ධයක් කියන්නේ මොකක්ද කියලා. මෞලික ස්කන්ධයක්. මෞලික ස්කන්ධය. දැන් මෞලික ස්කන්ධය කියලා කිව්වම මෞලික ස්කන්ධේ මෞල එකක ස්කන්ධය. මෞල එකක ස්කන්ධය. ඒක තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. දැන් මෞල එකක ස්කන්ධය හොයාගන්න මෞල 10ක විතර ස්කන්ධය දන්නවනම් එකක ස්කන්ධය හොයාගන්න මෞල ගණනෙන් බෙදන්න එපා. දැන් මෞල 20ක ස්කන්ධය දන්නවනම් මෞල එකක ස්කන්ධය හොයන්න 20ෙන් බෙදන්න ඕනේ මේ දීලා තියෙන ද්‍රව්‍යයේ ස්කන්ධය. එහෙනම් යම්කිසි ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය සඳහා සමීකරණයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෞලික ස්කන්ධය සමාන වෙනවා මෞලික ස්කන්ධය සමාන වෙනවා එම ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදීම මෞල ගණන. එම ද්‍රව්‍යයේ මෞල ගණන. එහෙම නැත්නම් අපිට ඔබ දැන් මෙතෙන්දී අපි දන්නවා සමීකරණයක් වුණාම මේ සමීකරණය ඕනනම් මේ පද එක මාරු කරලා අපිට මෙහෙමත් ලියන්න පුළුවන් කියලා. මෞල ගණන සමානයි එම ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. දැන් සූත්‍රයේ මේ විදියට හෝ මේ විදියට භාවිතයට ගන්න පුළුවන්. හොඳයි. මෞලික ස්කන්ධය නම් ගණනය කරන්නේ එම ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදීම මෞල ගන්න කියන මෙන්න මේ සූත්‍රය භාවිතයට ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ ආවරණය කරේ 10 ශ්‍රේණියේ 7 වෙනි ඒකකය. ඒක මම උදව් කරගත්ත 3 වෙනි එකේට මම කලින් දාපු වීඩියෝ එක. ඒකයි ඒකත් අධ්‍යයනය කරලම මේ වීඩියෝ එක අධ්‍යයනය කරා නම් තමයි මම හිතන්නේ ගොඩක් පැහැදිලි වෙනවා ඇත්තේ. ඊළඟට අපි මේකේ තියෙන ගැටලු විසඳන්න ඕනේ. දැන් ඔබට පෙළපොතක් ලැබිලා තියෙනවා. මේ පෙළපොතේ තියෙන අභ්‍යාස ඇති වෙන්න කරන්න. මේ අභ්‍යාස ඔක්කොම කරන්න. ඒ කරනකොට කිසියම් හෝ ගැටලුවක් ආවොත් මට කතා කරලා අහන්න. කොහොමද ඒ ගැටලුවට මුහුණ දෙන්නේ කියලා. හරි ලේසි මේ පාඩම යන්න. රසායන විද්‍යාවේ විශේෂත්වයක් තියෙන්නේ මේ ක්‍රමවේදය අපි අවබෝධ කරගත්තාම බොහොම ලේසියෙන් ඉදිරියට යන්න ආසීත වෙනවා. මේක කොහොමද කරගෙන යන්නේ කියලා පොඩ්ඩක් දැනගත්තොත්. ඒ හින්දා මේක ඉදිරියට හොයාගෙන යන ආසීතන කොටස අපි මේක අධ්‍යයනය කරමු. අපි ඊළඟ ඒකකය ගැන 8 වෙනි එකය ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරනවා. එහෙනම් මේ සියල්ල පිළිබඳව ඔබ කන්න ඉගෙන ගත්ත කියලා මම හිතනවා. අපි ආපහු සරයක් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.